වස්සාන ධර්ම දේශනා සුදායි කාම ගුණ පහක් තියෙනවා. අපේ හිත වසඟවන රූප තියෙනවා. අපේ හිත වසඟවන ශබ්ද තියෙනවා. අපේ හිත වසඟවන ගන්ධයන් තියෙනවා. අපේ හිත වසඟවන රස තියෙනවා. අපේ හිත වසඟවන පහස තියෙනවා. මේවා නිසා අපේ හිතේ නොයේකුත් කැළඹිලි සහිත සිතිවිලි හට ගන්නවා. ඒවා ඉෂ්ටයි කාන්තයි මනාපයි ප්‍රිය ස්වરૂපයේ ඇති කරවනවා, කෙලෙස් උපද්දනවා. ඉතින් උදායි මේ පංචකාම ගුණයන් හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම් මෙයට කියන්නේ කාම සුඛය කියලයි. අපවිත්‍ර වූ කිලුටු සුඛය කියලයි. පෘථග්ජන සුඛය කියලයි. ආර්යයන් වහන්සේලා අත් නොවිදින අනාර්ය සුඛය කියලයි. මේ සුඛයේ සේවනය නොකළ යුතුයි, නොවැඩිය යුතුයි, බහුල වශයෙන් නොකළ යුතුයි. මේ සුඛයට බය විය යුතුයි කියලයි මා පවසන්නේ. ඇයි? කාම සැපයට අහුවෙච්ච අය තමයි නිරේ ඉන්නේ. කාම සැපයට අහුවෙච්ච අය තමයි තිරිසන් සත්තු වෙලා ඉන්නේ. දැන් බලන්න ඇතැම් ඔබ දැකලා ඇති මේ සුනක නේද? දැන් බැල්ලියන් පස්සේ ඇතැම් බල්ලෝ පිස්සුවෙන් උගේ වැටලා යන්නේ නැද්ද? රෑන යනවා කියලා කියන්නේ. බලන්න එතකොට. මේක තිරිසන් ලෝකේ තියෙන බහුලව. ඇතැම් මේ රිලවුන්ගේ ලෝකේ තියෙන අමුතුම ප්‍රශ්න. දැන් ප්‍රධාන රිලවියෙක් ඉන්නවනම් ඒ රිලවියව බෙදා ගන්න රිලව් සටන් කරනවා. ඇතැම් රිලවුන්ව රෑනින් පන්නලා දානවා. සමහර රිලවුන්ව තමන්ගේ රැහේට වද්ද ගන්න. ඉතින් මේක සත්තුන්ගේ ලෝකෙත් තියෙනවා. මේක මිනිස්සුන්ගේ ලෝකෙත් තියෙනවනේ. නේද? දැන් ඇතැම් ගෑන් ළමයින්ට ඉල්ලුම වැඩි. ඒතර දැන් කොල්ලෝ දෙතුන් දෙනා හතර පහ දෙනා ඒ ගෑන් ළමයි බෙදා ගන්න බැරිව මරා ගන්නවා. ඇතැම් විට ගෑන් ළමයිනුත් වංචා කරනවා පිරිමි ළමයින්ට. නේද? ඉතින් ඒක නිසා මේක මේ අපායේ දක්වා අපිව පමුණුවන එකක්. අපි මේකෙන් එතර වෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. මේක කිලුටු සුඛයක් කියනවා, අපවිත්‍ර සුඛයක් කියනවා, අසුචි සුඛයක් කියනවා, අනාර සුඛයක්, පුතජන සුඛයක්. මේක පුරුදු නොකළ යුතු සැපයක් කියලායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ දෙල්ගොඩ උඩුපිල උතුර නොම්බර 423න් 4 ලිපිනේ පදිංචි දැනට කුවෙට්හි සේවයේ නියුතු W.A. ඉන්ද්‍රාණී මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ අගෝස්තු මාස 9 වන දිනට යෙදුණු එතුමියගේ ජන්මදිනය වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එමෙන්ම මීට වසර 5කට පෙර පරලෝසපත් දයාබර මෑණියන් වන රොසලින් නෝනා මාතාවට W.A. මාටින් පියාණන්ට ලයනල් අප්පුහාමි දයාබර ස්වාමි පුරුෂයාට සයිනේරිස් අප්පුහාමි පියාණන් ඇතුළු නමින් පරලෝසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය කැලණියේ අජිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුත්තන්ත පිටකේ මජ්ක්‍ධිම නිකායේ භික්ඛු වග්ගෝ ලටුකි කෝපම සුත්තන්ති. තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා.
මහා කාරුණික භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්මිනිස් ලෝසතුන් කෙරෙහි ලෝකානුකම්පාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද අප හැම දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා. ලෝකනාථයන් වහන්සේ වන උතුම් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝරත්නයටද අප හැම දෙනාගේම ගෞරව ආදර නමස්කාරය වේවා. ගරුතර සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ අදත් ඔබ මෙසේ පහන් සිත් උපදවා තම දෙසවන් යොමන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමටයි. අද මෙම ධම්දෙසුම ඔබ වෙතට ගෙනීමේදී තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ දෙල්ගොඩ උඩුපිල උතුර අංක 423න් 4 ලිපිනේ පදිංචි දැනට කුවේට් දේශයේ සේවයේ නියුතු W.A. ඉන්ද්‍රාණි මහත්මිය විසින්. ඉතින් එතුමිය ඈත මැද පෙරදිග රටක් වන කුවේට් රටේ සේවයේ යෙදෙමින් අන්තර්ජාලය ඔස්සේ වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ගමන් එතුමියත් අද මෙම පින්කමට සදැහැති දායකත්වය ලබා ගන්නට සිත් පහන් කරගෙන හිතේ ශ්‍රද්ධාව ජනිත කරගෙන තිබෙනවා. ඉතින් කුවේට් රටේ සේවයේ නියුතු W.A. ඉන්ද්‍රාණි මහත්මිය වන ඔබතුමියට ඒ වගේම ඔබගේ පවුලේ සියලුම දෙනාටම මෙම ධර්ම දානමය කුසලය මෙලොව පරලොව දෙලොව ජීවිත යහපත්ව සුවපත්ව ගත කරන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටත් ඒකාන්තයේ වශයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ඔබතුමිය ඇතුළු හැම දිනාටම සෙත්පතා ආශිර්වාද කරනු ලබනවා. සදහවතුනි, අද ඔබට කියලා දෙනවා ඔබේ ජීවිත වෙනස් කරගන්නට, අපගේ ජීවිත වෙනස් කරගන්නට හේතු වන උත්තම සම්බුද්ධ භාෂිතයක්. මෙම දේශනාව අන්තර්ගත වන්නේ සූත්‍ර පිටකයට අයත් මජ්ක්‍ධිම නිකායේ බික්ඛු වග්ගයට. දේශනාවේ නම ලටුකිකෝපම සූත්‍රය. ලටුකික කියලා කියන්නේ මේ කැට කිරිල්ලිය කියන අදහසෙන්. මේ පොන්චි මේ වී කුරුල්ලෝ වගේ කුරුල්ලෝ జాතියක් කියනවා මේ කැට කුරුල්ලෝ කැට කිරිල්ලියෝ කියලා. ඉතින් ලටුකික කියලා කියන්නේ කැට කිරිල්ලිය උපමා කොට වදාළ දේශනාව. ඒ කියන්නේ මේ කැට කිරිල්ලිය පිළිබඳව උපමා කතාවකුත් මේ දේශනාව ඇතුලේ අන්තර්ගත වෙලා තිබෙනවා. මේක බොහෝම සාරගර්භ අති දුර්ලභ උත්තම සම්බුද්ධ දේශනාවක්. දැන් අපි මෙතෙන් සිට එම දේශනාවට අපගේ අවධානය යොමු කරමු. සාස්ෘන් වහන්සේ මේ දේශනාව සිදු කරනකොට වැඩ සිටියේ අංගුත්තරාප ජනපදයෙහි ආපන නම් වූ අංගුත්තරාපයින්ගේ නියම් ගමේ. එදා භාග්‍යතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයදගෙන ආපන නම් නියම් ගමට පිණ්ඩපාතේ වැඩම කළා. ආපන ගමෙහි පිඬුසිඟා වැඩම කොට දන් වැළඳීමෙන් පසු දවල් කාලයේ භාවනාවෙන් ගත කිරීම පිණිස එහි එක්තරා වනලැහැබකට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඒ වනලැහැබ තුල භාග්‍යතුන් වහන්සේ එක්තරා රුක් සෙවණක දිවා විහරණයෙන් වැඩ සිටියා. ඒ වනකොට එදා උදායි කියන ස්වාමින් වහන්සේත් පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රයදගෙන ආපන ගමට පිණ්ඩපාතේ වැඩම කළා. ආපන ගමෙහි පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳා අවසන දිවා විහරණය පිණිස භාගතුන් වහන්සේ වැඩ සිටින වනලැහැබටම උන්වහන්සේත් වැඩම කළා. කවුද? උදායි කියන ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේත් ඒ වනලැහැබ ඇතුළට වැඩම කරලා
එක්තරා රුක් සෙවණක දිවා විහරණයෙන් භාවනාවෙන් වැඩ සිටියා. බලන්න කොච්චර මේ මානසික සතුටක්, නිදහසක්, ස්වාධීනත්වයක් තිබ්බ ජීවිතද කියලා කියන්නේ. කොටිම අද පැවිදි අයටවත් මේ වගේ සැනසීමක් ඒකාන්ත කොට බොහෝ විට ලැබෙන්නේ. ඇතැම් කෙනෙක් ලබනවා වෙන්නට පුළුවන්. අද ගොඩනැගිලි ඇතුළට වෙලා ඉලෙක්ට්‍රොනික උපාංගත් සමග, අන්තර්ජාලය සමග, සැටලයිට් තාක්ෂණය සමග නේද? කෙලෙස් සහිත පුද්ගලයන් සමග ගත කරන කෙලෙස් බරිත ජීවිතනේ තියෙන්නේ. ඉතින් මේ වගේ දේශනා ඇත්තටම මේ ඔබට කියලා දෙනකොට පැවිද්දන් හැටියට අපිටත් අපි ගැන යම්කිසි දුකක්, දෝමනස්සයක් හටගන්නවා. අනේ ඉතින් මේක නේද සැබෑම මහානකම, සැබෑම නිදහස, සැබෑම විවේකය, සැබෑම කෙලෙස් දුරු කරන වටපිටාව කියන්නේ කියලා. මොනවා කරන්නද ඉතින්? කතා කරන්නට හරි ධර්මයක් ඉතුරු වීම ගැන අපි සතුටට පත්වන්නට ඕනේ. ඊට පස්සේ මේ උදායි ස්වාමින් වහන්සේ භාවනාවෙන් වැඩ ඉන්නකොට උන්වහන්සේට මෙහෙම හිතුණා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ අපගේ බොහෝ දුක් බැහැර කරවන සේක. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ අපහට බොහෝ සැප සලසාලන සේක. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් බැහැර කරවන සේක. ඒකාන්තයෙන්ම භාග්‍යතුන් වහන්සේ අපහට බොහෝ කුසල් උපදවා දෙන සේක කියලා උන්වහන්සේට දැහැමි සිටිවිල්ලක්, පහන් සිටිවිල්ලක් ඇති වුණා. ඊට පස්සේ උදායි ස්වාමින් වහන්සේ හවස් වෙනකම්ම භාවනාවෙන් කල් ගත කරලා භාවනාවෙන් නැගිට භාගතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා. පැමිණ භාගතුන් වහන්සේට ගෞරව ආදරයෙන් වන්දනා කොට එකත් පස්ව වාඩි වුණා. එකත් පස්ව වාඩි වෙච්ච උදායි ස්වාමින් වහන්සේට අර දවල් කාලේ භාවනාවෙන් වැඩ සිටිනකොට ඇතිවෙච්ච සිටිවිලි මතක් වෙලා භාගතුන් වහන්සේට ඒ සියල්ල පැවසුවා මුල සිට අග දක්වාම. ස්වාමිනී, මම හුදකලාවේ භාවනාවෙන් වැඩ සිටිනකොට මට මෙන්න මේ විදිහේ සිටිවිලි ඇති වුණා. මොකක්ද ඒ සිටිවිල්ල? ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ අපගේ බොහෝ දුක් බැහැර කරවන සේක. ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ අපහට බොහෝ සැපසලසාලන සේක. ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් බැහැර කරවන සේක. ඒකාන්තයෙන්ම භාගතුන් වහන්සේ අපහට බොහෝ කුසල් උපදවා දෙන සේක කියන ඒ දැහැමි සිටිවිල්ල ඇති වෙච්ච බව උදායි ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේට පැවසුවා. ඊට පස්සේ මෙහෙම පවසන උදායි ස්වාමීන් වහන්සේ, ස්වාමීනි, අපි ඉස්සර සවස් කාලෙත්, උදේ කාලෙත්, දවල් කාලෙත්, විකාලයෙහිත් දන් වැළඳුවා. ඒ කියන්නේ මේ ප්‍රාතිමෝක්ෂ සීලය පනවන්නට අවුරුදු 20ක් ගත වුණානේ ශාසනයේ බිහි කරලා. යම් යම් ශාසනික පරිහානිකර ධර්මයන් සහ සමාජමය අරුබුද හටගද්දී ඒ තැන්වලදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙත් අනිකුත් සමාජයේ ජීවත් වෙන ප්‍රජාවකෙත් යහපත, සැපත, දියුණුව පිණිස තමයි මේ සිල්පද පනවලා තිබෙන්නේ. එතකොට මුල් කාලේ අසවල් වෙලාවේ තමයි දන් වළඳන්නට ඕනේ. අසවල් වෙලාවේ දන් වළඳන්නට එපා කියලා නීතියක් තිබ්බේ නැහැ. බඩගිනි හැදුනද පිණ්ඩපාත ගියා, දානෙ වැළඳුවා. ඒකයි මේ කියන්නේ. ඉස්සර අපි හවස් කාලෙත්, දවල් කාලෙත්, උදේ කාලෙත්, ඒ වගේම විකාලයෙහිත් ස්වාමීනි දානෙ වැළඳුවා. භාගතුන් වහන්සේ සැබවින්ම බෙහෙමව පැවසුවා, මහණෙනි, ඔබ දවල් විකාලයෙහි බුදුන් වැළඳීම අත්හැර දමන්න. දවල් වේල වළඳන්න එපා කියලා භාගතුන් වහන්සේ අපිට දේශනා කළා. එතකොට එබඳු කාලයක් තිබුණා. ස්වාමීනි, භාගතුන් වහන්සේ දවල් දාහනේ වළඳන්න එපා කිව්වට පස්සේ මගේ හිත අවුල් වෙලා ගියා. මට මහා මානසිකව කඩාවැටීමක් හටගත්තා. ශ්‍රද්ධාවන්ත ගිහි උදවිය දිවා විකාලයෙහි තමයි ප්‍රණීත වූ කැවිලි පෙවිලි සහිතව ප්‍රධාන භෝජනය අනුභව කරන්නේ 12න් පස්සේ. නමුත් භාගතුන් වහන්සේ ඒ බුජුනත් ප්‍රහාණය කිරීම ගැන වදාරන සේක.
සුගතයන් වහන්සේ එය බැහැර කරලීම ගැන වදාරන සේක කියලා මගේ හිත කඩා වැටුණා. නමුත් ස්වාමීනි, භාගතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවයත්, ගෞරවයත්, ලැජ්ජාවත්, බියක් දකිමින් මෙසේ ඒ දිවාවි කාලයෙහි වළඳන බොජුන් අත්හැරියා. ස්වාමීනි, අපි සවසත් උදෑසනත් දානෙ වැළඳුවා. ස්වාමීනි, භාගතුන් වහන්සේ ඊට පස්සේ මෙසේ පැවසුවා. ටික කාලයක් ගත වුණාට පස්සේ, මහණෙනි, ඔබ රාත්‍රියට ගන්නා මේ විකාල භෝජනය අතහරින්න. භාගතුන් වහන්සේ විකාල භෝජනය නම් වූ රාත්‍රී ආහාරය අතහරින්නට කියලා එහෙම පවසනකොට ස්වාමීනි, ආයිමත් මගේ හිත කඩා වැටුණා. මට මහත් හිතේ වෙනසක් ඇති වුණා. දුම්නසක් හටගත්තා. උදේවරුවෙත් සවස්වරුවෙත් කියන දෙවරුවේහි ලැබෙන බත් අතුරින් යම් බතක් අතිශයින්ම ප්‍රණීතයයි සලකන ලද්දේද භාගතුන් වහන්සේ ඒ බොජුනත් ප්‍රහාණය කිරීම ගැන වදාරන සේක. සුගතයන් වහන්සේ එය බැහැර කරලීම ගැන වදාරන්න සේක කියලා. දැන් අදට පවා බලන්නකො මේ සමාජ ක්‍රමය. දැන් ඔය රයිස් කියනවා, කොත්තු, ආප්ප, රොටි, ඔය එක එක ಜಾති තියෙනවනේ. ඔය ඔක්කොම හදන්නේ උදේද දවල්ද රෑද? නේද? හවස නේද පටන් ගන්න. රාත්‍රී භෝජනයේද. එහෙනම් එදා මෙදා කියලා වෙනසක් නැහැ. මිනිස්සු එක එක ওই විනෝද කෑම හදාගෙන අනුභව කරන්නේ රාත්‍රියේද. ඉතින් එකල භික්ෂූන්ට උදේ සහ රාත්‍රී භෝජනය ගැනීම ගැන ප්‍රශ්නයක් තිබිලා නැහැ. මොකද ජීවිතේ පවත්වා ගන්න ආහාර ගන්න. නමුත් බුදුරජාන් වහන්සේ පවසලා තියෙනවා, මහණෙනි, දැන් ඔබ රාත්‍රියේ ගන්න ආහාරය අමතක කරන්න. ඒක නොගෙන ඉන්න. ස්වාමීනි, මගේ හිත අවුල් වෙලා දුකටපත් වුණා. ස්වාමීනි, මට ඉස්සර වෙච්ච දෙයක් මෙහෙම මතකයි. මට ඒක දැන් මතක් වෙනවා. එක්තරා මිනිස්සෙක් දවල් ව්‍යංජනයකට සුදුසු දෙයක් ලබලා මෙහෙම කිව්වා. තමන්ගේ හාමිනේට කියනවා, හාමිනේ, මෙන්න මේක අරන් තියන්න. අපි මේක හවසට ඔක්කොම එකට එකතු වෙලා අනුභව කරමු කියලා මට පින්ඩපාතේ වටිද්දි දවසක් මිනිස්සෙක් කියනවා ඇහුණා මොනවා හරි ප්‍රණීත භෝජනයක් ගෙනල්ලා. ස්වාමීනි, යම් බොජුනක් හොඳින් පිසිනවා නම් ඒ සෑම දෙයක්ම රාත්‍රියටයි හදන්නේ. දහවලට හදන්නේ ස්වල්පයයි. ඉතින් ස්වාමීනි, භාගතුන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමවන්ත භාවයත්, ගෞරවයත්, ලැජ්ජාවත්, බියක් දකිමින් මෙසේ ඒ රාත්‍රී විකාලයෙහි වළඳන බොජුනොත් අත්හැරියා. ස්වාමීනි, ඉස්සර මෙහෙම දෙයක්ුත් සිද්ධ වුණා. භික්ෂුන් වහන්සේලා මහා ඝන අඳුරු රැයෙහි පිණ්ඩපාතේ වැඩම කරනවා. අහිංසක ජීවිත, අනුන්ගෙන් යැපෙන ජීවිත, යටහත් පහත්කම් සහිත මහා සීලවන්ත ගුණවන්ත උත්තම ජීවිත. පිණ්ඩපාතෙන්මයි ජීවත් වෙලා තියෙන්නේ. එහෙමත්ම අවස්ථාවක දායකයෙක් ආරාධනා කළොත් මිසක් නැත්තම් අනුන්ගේ මොනවාම හරි ලැබිච්ච රොඩ්ඩක් වළඳලා තමයි මේ රහතන් වහන්සේලා මාර්ගඵලලාභින් බිහි වුණේ. අද මේ කැම්බීම් වැඩි වෙලා මේ ෂුගර්, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වැඩි වෙච්ච ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඉතින් දැන් සාසනේ නේද අවුරුදු 2500කට වඩා පරණයිනේ. ඉතින් මෙහෙමවත් පවතින එක ගැන අපි සතුටු වෙන්න ඕනේ නේද? ඉතින් මේ වහනකොට ඇත්තටම පුදුම සංවේගයක් ඇති වෙනවා. ස්වාමීනි, භික්ෂුන් වහන්සේලා මහා ඝන අඳුරු රැයෙහි පිණිසිගා වඩිද්දි ඉඳුල් දමන තැන් වලටත් යනවා. ගවර වලවල් වලත් වැටෙනවා. කටු සහිත වැටකඩලු වලත් පැටලෙනවා. නිදා සිටින ගවයන් මතත් වැටෙනවා. සොරකම් කළා වූත් සොරකම් නොකළා වූත් තරුණයන්වත් මුණ ගැහෙනවා. ඇතැම් අවස්ථාවන් වල අශීලාචාර ස්ත්‍රීන්ටත් අහු වෙනවා. ඒ නොමනා ක්‍රියාවන් වලට භික්ෂූන්ව කැඳවලා යෝජනා කරනවා. ස්වාමීනි, මට මෙන්න මෙහෙම දෙයක් මතක් වුණා. මං දවසක් එක්තරා දවසක ගොම්මනේ පිණ්ඩපාතේ වැඩම කළා. ඒ කියන්නේ මේ හවස 6:07ට වගේ. මම මහා ඝන අඳුරු රැයෙහි පිණුසිගා වඩිනවා. රැයටත් වඩිනවා පිණ්ඩපාතේ. එතකොට ස්වාමීනි, ඉඳුල් භාජන සෝදන ස්ත්‍රියක් විදුලි කොටන එළියෙන් මාව දැක්කා. මාව දැකලා ඒ කාන්තාව හොඳටම බය වුණා. තරමක් වැසි සහිත කාලගුණයක් අකුණු ගහන සමයක්.
අර අකුණු එළියට ස්වාමින් වහන්සේව දැක්කා. දැකලා පිළිගන්න හිටපු ඒ කාන්තාව හොඳටම බය වෙලා මරහඬ දීගෙන ගෙදරට කඩාගෙන දිව්වා. මෙන්න මල යකෙක් ඇවිල්ලා කියලා හූ කියාගෙන දිව්වා. මෙහෙම මේ කාන්තාව මල යකෙක් කියලා හූ කියාගෙන ගෙට දුවනකොට මං ඒ ස්ත්‍රියට මං ඒ ගෙදර අයට මෙහෙම කිව්වා. නැගණිය මං යකෙක් නෙමෙයි. මම අමනුෂ්‍යයෙක් නෙමෙයි. මම මේ පිණ්ඩපාතේ වැඩම කරපු භික්ෂුවක් කියලා කිව්වා. එතකොට ඒ ගෙදර ඉන්න අය මට හොඳටම දෝස්මුරේ තිබ්බ ස්වාමීනි. ඈ භික්ෂුව තමුන්නාන්සේගේ පියා මැරිලවද්ද? තමුන්නාන්සේගේ අම්මා මැරිලවද්ද? මේ පාත්‍රයක් උස්සගෙන බඩක් නිසා මේ ගෙවල් ගානේ මේ ගොම්මනේ විදුලි කොටන මේ වැහි පොද වැටෙද්දිත් පිණ්ඩපාත යන්නේ මේ බඩක් නිසා, කෑම ටිකක් නිසා. එම්බා භික්ෂුව ඔయిత වඩා හොඳයි ඔහේ මේ ගෙරි කපන කැත්ත අරගෙන, කියන්නේ මේ මස් කඩේ තියෙන මේ ගව මස් කපන කැත්ත අරගෙන ඔහේගේ බඩ කපා ගත්තනම් කියලා මට ස්වාමීන් හොඳටම පරිභව කළා. මේ මහා ඝන අන්ධකාරයේ පිණ්ඩපාතේ පිනිස හැසිරීමක් ඇද්ද? අනේ මේ තමුන්නාන්සලගේ ජීවිත මොකටද කියලා මට එහෙම හරියට දොස් කිව්වා ස්වාමීනි. ස්වාමීනි මට දැන් ඒව මතක් වෙද්දී මෙහෙම හිතෙනවා. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ දුක් බැහැර කරවනසේක. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපහට බොහෝ සැප සලසාලනසේක. ඒකාන්තයෙන්ම භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ අකුසල් බැහැර කරවනසේක කියලා භාග්‍යවතුන් වහන්සේ අපට කුසල් උපදවා දෙනසේක කියලා ස්වාමීනි මට මහා පැහැදීමක්, ලොකු ශ්‍රද්ධාවක් ඇති වුණා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ගැන. දැන් මෙතෙක් වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ආපු උදායි ස්වාමීන් වහන්සේ තමයි එක දිගට කරුණු කියාගෙන ගියේ. දැන් භාග්‍යවතුන් වහන්සේ මෙසේ පවසනවා. උදායි ඔබ හරි. ඒක එහෙම තමයි උදායි. මෙහි ඇතැම් නුවණ මද පුරුෂයෝ ඉන්නවා. හිස් පුද්ගලයන් ඉන්නවා. මා විසින් මෙය අත්හැර දමන්න කියා පැවසූ විට ඔවුන් මෙහෙම කියනවා. මේ බුදුහාමුදුරුවෝ මොනවට නම් මේ ඊතා ස්වල්ප වූ කුඩා දේවල් දුරු කරන්නට කියලා මෙච්චර මේ ඇන කියනවාද? ඔවුන් එබඳු කුඩා දෙයක්වත් අත්හරින්නේ නැහැ. මා කෙරෙහි සතුටු වෙන්නේ නැතුව, මා කෙරෙහිත් හිත අවුල් කරගෙන ඒ තුල හික්මෙනු කැමති වූ යම් භික්ෂූන් නැද්ද? ඔවුන් කෙරෙහි පවා සතුටු නොවි ඒ අය හිත නරක කර ගන්නවා. උදායි ඒ නුවණ මද හිස් පුද්ගලයන්ට එය බලවත් බන්ධනයක්, දැඩි බන්ධනයක්, ස්ථිර බන්ධනයක්, නොදිරූ බන්ධනයක්, ගෙලසිර කර දමන මහා කාෂ්ඨයක් කියලායි කියන්න තියෙන්නේ. උදායි ඒක මේ වගේ. ඔන්න දේශනට අදාළ උපමාව. කැටකිරිල්ලියක් ඉන්නවා. මේ කැටකිරිල්ලිය ඊටා දිරූ වැල්පටකින් බැඳලා එයට හසු වෙලයි ඉන්නේ. අපි නිකන් වී කුරුල්ලෙක් වගේ පුංචි කුරුල්ලෙක් ගමුකෝ. හරිද? ඒ කැටකිරිල්ලිය ඒ බන්ධනය තුලම වදේටපත් වෙනවා. බන්ධනයට හසු වෙනවා. මරණයටපත් වෙන්නත් පුළුවන්. උදායි එතකොට යම් කෙනෙක් මෙහෙම කිව්වොත් ඒ කැටකිරිල්ලිය යම් දි รา ගිය වැල්පටකින් බඳිනා ලද බැඳුමකට හසු වුණාද, එහිම කිරිල්ලිය වදේට හෝ බන්ධනයට හෝ මරණයට හෝ පැමිණුණාද, ඒ දි รา ගිය වැල්පට කැටකිරිල්ලියට අබල බන්ධනයක්මයි, දුර්වල බන්ධනයක්මයි, දි รา ගිය බන්ධනයක්මයි, අසාර බන්ධනයක්මයි කියලා ඒ කියන කෙනා හරි කියමනක් දහනෝ කියන්නේ. ඒ කියන්නේ මේ පුංචි අබල දුබල බන්ධනයක් තමයි. නමුත් සතාගේ ප්‍රමාණය පොඩි. අබල දුබල බන්ධනයක් වුණත් ඒ කෙනාට ඒක කඩාගෙන යන තරම් එහෙම හැකියාවක් නැහැ. ඇයි? පුංචි මේ වීකුරුල්ලෙක්නේ. ස්වාමීනි කෙනෙක් කියනවා නම් ඒ දි รา ගිය වැල්පටට හසු වෙච්ච කැටකිරිලියට ඒක ලොකු බන්ධනයක් නෙමෙයි, මේ මහා පුංචි බන්ධනයක් කියලා ස්වාමීනි ඒ අය කියන්නේ හරි කියමනක් නෙමෙයි. ස්වාමීනි ඒ කැටකිරිල්ලියට යම් දි รา ගිය වැල්පටකින් බඳිනා ලද බැඳුමකට හසු වුණාද, එහිම ඒ කිරිල්ලිය වදයට හෝ මරණයට හෝ පැමිණුණාද, ඒ දි รา ගිය වැල්පට කැටකිරිල්ලියට බලවත් වූ බන්ධනයක්මයි, දැඩි බන්ධනයක්මයි,
ස්ථිර බන්ධනයක්මයි. දි รา නොගිය බන්ධනයක්මයි. ඇයගේ ගෙල සිරකොට ගත් මහා කාෂ්ඨයක්මයි කියලා කිව්වා. ඒක මාරකයක්මයි කියලා ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. භාග්‍යවතුන් වහන්සේ පවසන උදායි. ওই වගේම තමයි. ඇතැම් නුවණ මද හිස් පුද්ගලයෝ ඉන්නවා. මං ඒ අයට අනුශාසනා කරනවා මේක අත්හැරලා දාන්න කියලා. එහෙම පවසනකොට ඔවුන් මෙහෙම කියනවා. මේ බුදුහාමුදුරුවෝ මොනවට නම් මේ ඊටා ස්වල්ප වූ කුඩා දේවල් වලට මෙතරම් වෑයම් කරනවද? මේ පුංචි පුංචි දේවල් වලට මේ ඇන කියනවනේ. ඔවුන් එබඳු කුඩා දෙයක්වත් අත්හරින්නේ නැහැ. මා කෙරෙහි නොසතුටක් උපදවා ගන්නවා. ඒ තුල හික්මෙනු කැමැති වූ යම් භික්ෂූන් නැද්ද? ඔවුන් කෙරෙහි පවා නොසතුට ඇති කර ගන්නවා. උදායි ඒ හිස් මිනිස්සුන්ට එය බලවත් බන්ධනයක්, දැඩි බන්ධනයක්, ස්ථිර බන්ධනයක්, නොදිරූ බන්ධනයක්, ගෙල සිර කර දැමූ මහා කාෂ්ඨයක් කියලායි කියන්න තියෙන්නේ. දැන් පන්සිල් වල පස්වන සිල්පදේම ගන්නකො නේද? දැන් බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලා අද වෙනකන්ම කියනවා මත්ද්‍රව්‍ය ගන්න එපා, මත්වතුර ගන්න එපා, මද්යසාර ගන්න එපා කියලා කියනවා. දැන් රටක් හැටියට අපි දැන් මේ රජයෙන් රුපියල් 2000 ලැබෙනකම් බලාගෙන ඉන්නවා ඇතැම් අය. නේද? නමුත් මිනිස්සු මේ නිරෝධායන ඇඳර නීතිය දාන්න කලින් පෝලිං ගහලා හිටියේ කොහෙද? අරක්කුත බෑරුන් ළඟ. කොච්චර ලාමකයිද බලන්නකෝ. එතකොට අරක්කු බෝතලයක් මං හිතන්නේ බර ගාණක් වෙනවා. ඒතර අරක්කු ගන්න සල්ලි තියෙනවා. නමුත් ජීවත් වෙන්න විදිහක් නැහැ. ආණ්ඩුවෙන් රුපියල් 2000 දෙන්නේ නැහැ, 5000 දෙන්නේ නැහැ කියලා මැසිවිලි නගනවා. කොච්චර නේද සමාජයේ නීච වෙලා, ලාමක වෙලා, තුච්ච වෙලා, පහත් වෙලාද කියලා බලන්නකෝ. ඉතින් ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. යමක් අකුසල් නම් ඒ අතහරින්න. දැන් උන්වහන්සේ දැන් මෙතනදී මේ දේශනා කරලා තියෙන්නේ අර ආහාරයට තියෙන කැමැත්ත අතහරින්න කියලානේ. හරිද? උන්වහන්සේ දන්නවා ආහාරවල ප්‍රමිතිය, ආහාරවල මාත්‍රාව. මේ ආහාර ගත්තොත් කොතෙක් දුරට පවතින්න පුළුවන්ද කියන එක දන්නවනේ. අනිකද ඒ ආහාර හොයාගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බ බලන්නකෝ. හොරුන්ට අහු වුණා, හරක් ගෑගේ වැටුණා, වලවල් වල වැටුණා නේද? කටුල හැබේ පැටලුණා. ඊට පස්සේ නැති කරදර, ඇතැම් අශීලාචාර වෛශ්‍යාවන් අල්ලගත්තා. නොහොමිනා යෝජනා කළා, සිල් කැඩුනා. විවිධ ප්‍රශ්න, අර්බුද, ගැටලු එමට හටගත්තා. මේ හැම දෙයක්ම බලලා තමයි බුදුරජාණන් දේශනා කළේ මහණෙනි ඔබ රාත්‍රියේ පිණ්ඩපාතේ යන්න එපා. රාත්‍රියේ දානේ වල දන්න එපා. ඇයි ඒ කාලේ දැන් මේ ප්‍රිච් තියාගෙන, කබඩ් තියාගෙන, පැන්ටි කබඩ් ගහගෙන නේද ස්ටොක් කරගෙන අනුභව කරපු එහෙම සංස්කෘතියක් තිබිලා නැහැ. අහිංසක ජීවිත. ඇයි ඉතින් එලි මහනේ කුටියක්වත් නැති කෙනෙකුට කොහේ ප්‍රිච්ද? නේද? මොන වොෂින් මැෂින්ද? මොන විදුලියද? මොන ජලයේද? නේද? මොකක් හරි පෑන් කෙන්ඩියකට පෑන් චුට්ටක් තියාගෙන ගහක් යට රැය පහන් කරනවා. කුරුල්ලෝ වගේ ජීවිත. ඒ ජීවිතේ ඒ ලෝකේ දැන් ඉවරයි. එහෙමත්ම තැනක කලාතුරකින් තිබ්බොත් මිසක් ඒත් බේරෙන්න බෑ. තේරෙනවද? අද නිදහසේ සාමකාමීව කවුරු හරි රුක් සෙවණක ගිහිල්ලා භාවනා කරනවා කියමුකෝ අපේ පරිසරය තුල. ඔන්න මාධ්‍යෙන් යයි. ඊට පස්සේ ඔන්න තරුණ ළමයි යයි ගිහිල්ලා ඔන්න සෙල්ෆි ගනි, වොයිස් කට් ගනි, පින්තූර දායි. ඊට පස්සේ උන්වහන්සේට කැලෑවට වෙලා භාවනා කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ යනවා මිනිස්සු ඒ හාමුදුරන් හොයාගෙන. ගිහලා විවේකේ වනසනවා. ඊට පස්සේ කියනවා අනේ අපේ දානෙට වඩින්න. අනේ අපිට බණක් කියන්න. අනේ අපිට අනුශාසනා කරන්න. අනේ අපිටත් ඕනේ වහන්සේ වගේ වෙන්න කියලා නැති ජරමර හට ගන්නවා. මිනිස්සුන්ට උවමනාවට නෙමෙයි. මිනිස්සු අර ශනිකව ඇවිස්සලා නිකන් අර ඉමෝෂනලි අර හැඟීම් බර වෙලා මිනිස්සු නිකන් මොකද්ද එකක් ඔළුවට එනවා ආවේශයක්. ඒක හිතට එකඟව අවංක වෙන එකක් නෙමෙයි. ඒක අර ශනික ආවේගයේ සහිත වෙන එකක්. ඒතර මේ ප්‍රඥාව සහ ආවේගය කියන්නේ දෙකක් කියන එක අපි මතක තියාගන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ නුවණින් විමසා කරන එකක්. ආවේගය කියන්නේ ශනිකව හිතුණා කරා. ආවේගය ප්‍රඥාවයි හාත්පසින්ම වෙනස්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට අනුශාසනා කරනවා. උදායි ඒ වගේම තමයි. ඇතැම් හිස් මිනිස්සු ඉන්නවා. ඒ අය මේ පුංචි දේවල් පවා අත්හරින්නට දක්ෂ වෙන්නේ නැහැ. හරියට කැටකිරිල්ල අර පුංචි දි รา ගිය වැල්පටට අහු වුණා වගේ කියනවා. ඒකෙන්ම නැහිීමට වෙනසීමටපත් වෙනවා. නමුත් උදායි ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා. මා විසින් ඔවුන්ටත් මෙසේ පවසනවා. මහණෙනි මේ අත්හැර දමන්න කියලා.
එතකොට ඔවුන් මෙහෙම පවසනවා. අපට භාගතුන් වහන්සේ යමක් අත්හැර දමන්නයි වදාරන සේක්ද? අපට සුගතයන් වහන්සේ යමක් දුරලන්නයි වදාරන සේක්ද? එය ඊතා ස්වල්ප වූ සුළු දේ පවා ප්‍රහාණය කිරීම ගැන බුදුරජාන් වහන්සේ වදාරනකම අපි ඉන්න ඕනේද? අපිට මේව අතහරින්න පුළුවන් වෙන්න දෙපෙయ్యේ කියා ඔවුන් එය අත්හැර දමනවා. මා කෙරෙහි නොසතුටක් පහළ කරගන්නේ නැහැ. ඒ වගේම ඒ දේ තුල හික්මෙනු කැමති භික්ෂූන් කෙරෙහිද නොසතුටක් අමනාපයක් ඇති කරගන්නේ නැහැ. ඉතින් ඔවුන් අත්හල යුතු දේ හැරපියා ඒ කෙරෙහි උත්සාහවත් නොවි නිහතමානීව අනුන් දුන් දෙයින් සතුටුව යැපෙමින් මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා. මිගභූතේන චේතසා විහරಂತಿ හරි ලස්සනයි. නිදහසේ සැරිසරන මුවන් වගේ කියනවා වික්ෂුන් ජීවිතය ගෙවන්නේ. එතකොට උදායි. එය ඔවුන්ට අබල බන්ධනයක්, දුර්වල බන්ධනයක්, නිකන් ස්වල්ප වූ નિසරු බන්ධනයක් කියනවා. ඇයි සුළු උත්සාහයකින් ඒ අය මේක අත්හැරලා දානවා. මේ බුදුරජාණන් වහන්සේම අපිට මේක දේශනා කරනකම් ඉන්න ඕනේද? මේ පුංචි පුංචි දේවල් මොනවද මේ බැඳීම් කියලා තමන්ම හිතලා දුරු වෙනවා කියනවා. තමන් අමාරුවේ වැටෙන දේවල් වලින් තැන් වලින්. උදායි. සුවිශාල දල යුගලක් ඇති. හොඳින් වැඩුණු සිරුරු ඇති. ಜಾති සම්පන්න වූ මහා හස්ති රාජයෙක් ඉන්නවා. ඒ ඇත් රජා යුද්ධ භූමියේහි යුද්ධයට ගිහිල්ලා ඉන්නවා. එතකොට ඒ හස්ති රාජාව දැඩි වරපටකින් බැන්දොත් කය මදක් එහාට මෙහාට නවා ඒ බන්ධන සිඳ බිඳ දමා කැමතිසේ යනවා. එතකොට යමෙක් ඒ ඇත් රජුගේ බන්ධනය ගැන මෙහෙම කියනවා නම් සුවිශාල දල ඇති වැඩුණු සිරුරු ඇති ඒ හස්ති රාජයා යම් දැඩි වරපටකින් බඳිනා ලද්දේද එම බන්ධනය කය මදක් එහාට මෙහාට කිරීමෙන් සුණු විසුණු කොට කැමති දිශාවකට ගියේද ඒ ඇත් රජාට එම බන්ධනය ඊට බලවත් බන්ධනයක්මයි. දැඩි වූ බන්ධනයක්මයි. ස්ථිර වූ බන්ධනයක්මයි. දුර්වල නොවූ බන්ධනයක්මයි. ගෙල සිර කර දැමූ තොණ්ඩුවක්මයි කියලා කවුරු හරි කිව්වොත් උදායි. ඒ කතාව ඒ කියමන සැබෑවක්ද කියලා අහනවා. ස්වාමීනි මහා හස්ති රාජයාව දැඩි වරපට වලින් ගැට ගහලා තිබ්බත් මහා හස්තියාගේ තියෙන දැවැන්ත බව නිසා ඒක එයාට ලොකු බන්ධනයක් නෙමෙයි කියනවා. කවුරු හරි කියනවනම් මේක මහා බන්ධනයක් කියලා ඒ කතාව පිළිගන්න බෑ කියනවා. සුවිශාල දල ඇති වැඩිණු සිරුරු ඇති ඒ හස්ති රාජයා යම් දැඩි වරපටකින් බඳිනා ලද්දේද එම බන්ධනය කය මදක් එහාට මෙහාට කිරීමෙන් චිටි චිටි ගාලා ඒ කඹ ඒ රැහෙන් කඩාගෙන කැමති දිශාවකට හස්තියා ගියේ වේද ඒ ඇත් රජාට එම බන්ධනය අබල බන්ධනයක්මයි දුබල බන්ධනයක්මයි නිකන් ස්වල්ප බන්ධනයක්මයි નિසරු බන්ධනයක්මයි කියලා උදායි ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. භාගතුන් වහන්සේ පවසන උදායි මෙහිමත් දෙයක් තියෙනවා. ඇතැම් කුල පුත්‍රයන් ඉන්නවා. මා විසින් ඒ අයට මෙහෙම පවසනවා. මහණෙනි මේ අතහැර දමන්න. එතකොට ඔවුන් මෙහෙම හිතනවා. භාගතුන් වහන්සේ අපිට කියන කම්මින්න ඕන්ද මේ වගේ දේවල් අතහරින්න? ඇයි අපිට නුවණ පාවිච්චි කළා මේ අරබුදහට ගන්න දේවල් වලින් අත් මිදෙන්න බැරිද කියලා? ඒ අය ශ්‍රද්ධා සිත් ඇති කරගෙන මා කෙරෙහි නොගැටි ධර්මයේ හික්මෙන ශ්‍රාවකයා කෙරෙහි නොගැටි ඒ අය අකුසල් දුරු කරනවා, කුසල් මාවත තව තවත් දියුණු කරගන්නවා කියනවා. ඉතින් ඒ අය අකුසල් හැරපියා අකුසල් වලට උත්සාහවත් නොවි කුසලයේ යෙදෙමින් නිහතමානී වී අනුන් දුන් දෙයින් යැපෙමින් සතුටු වෙමින් මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා. එතකොට උදායි එය ඔවුන්ට අබල බන්ධනයක්, දුබල බන්ධනයක්, කුණු වූ බන්ධනයක්, નિසරු බන්ධනයක් කියලායි කියන්න තියෙන්නේ. මේ පුංචි පුංචි දේවල් අතහරින්න පුළුවන් වෙන්න බෑනේ. ඒ සමහරුන්ට තියෙන්නේ ලොකු ප්‍රශ්න නෙමෙයි. මේ පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒ පුංචි දේවල් අතහැර ගන්න බැරි නිසා මුළු ජීවිතේම කඩාකප්පල් කරගන්නවා. ගිහි පැවිදි කතාවක් නැහැ. පැවිද්දොත් එහෙමයි, ගිහියොත් එහෙමයි. දැන් මම අර මුලින්ම කිව්වේ මද්දපානේ අතහරින්න කියලා කියනවා. ඕන එකක් අතහරින්නම් මේක අතහරින්න බෑ. දැන් සමහර බුලත් පිට හපනවා. බුලත් පිට හපලා හකු ගෙවිලා තියෙන්නේ. ඇතැම් අයට මුඛ පිළිකා. අතහැර ගන්න බෑ.
දැන් ඇතැම් අයට උදෑසන අවදි වෙලා දුම් වැටිය නැතුව වැසිකිලි කැසිලි කරන්න බෑ. උදෙන්ම හොයන්නේ තේ වතුර කැඳ කෝප්පෙ නෙමෙයි. තේ එකක්වත් කැඳ එකක්වත් නෙමෙයි උදෙන්ම හොයන්නේ. උදේම හොයන්නේ බීඩියකෝ, සුරුට්ටුවකෝ, නේ සිගරට් එකකෝ. දැන් සමහරු උදේ අවදි වෙලා මේ මත් වතුරෙන් කට සෝදන අය ඉන්නවා. ඒ කියන්නේ කට සෝදනව නෙමෙයි. දැන් කට සෝදලා වතුර ඉවත දානවනේ. උදේ පාන්දර මත් වතුරෙන් මත් වෙන්න ඕන අය ඉන්නවනේ. ඇතමයි විවිධ නරක පුරුදු. ඇතමයි කාන්තාවන්ට ඇබ්බැහි වෙලා. කාන්තාවන් වැරදි විදිහට පරිහරණය කරනවා. දැන් ඇතැම් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සමලිංගික ප්‍රශ්නය. එක එක ප්‍රශ්න මානසික ලෙඩ. ඇතැම් අයට මේ අන්තර්ජාලය තුල අසභ්‍ය වීඩියෝ පට නරඹන්න තියෙන එහෙම එකක් තියෙනවා. ඒවා බල ඒවයින් සතුටු වෙනවා. ඉතින් විවිධ මානසික ව්‍යාධීන් තියෙනවා. අත්හැර ගන්න බැරුව එකතැන පල්ලලා එකතැන හිර වෙලා ඉන්නවා. මේ මහා අලුගෝසු අපරාධකාරයෝ නෙමෙයි, මංකොල්ලකාරයෝ නෙමෙයි. තේරෙනවද? මේ ගණිකා නිවාස පවත්වාගෙන යන අය නෙමෙයි. වෙනියම් මහා බරපතල රාජ්‍ය දීපල අවභාවිතා කරන අය නෙමෙයි. පුංචි අකුසල් තියෙනවා. මේ පුංචි අකුසල් ටික දුරු කරගන්න බැරුව කොච්චර විඳවිල්ලක් විඳවනද කියලා බලන්නකෝ. දැන් ඔබේ ජීවිතේ ඔබම බලන්න. ඔබ යමකට අහු වෙලා ඉන්නවා නම් ඔබ අහු වෙලා ඉන්නේ මහා ලොකු දෙයකට නෙමෙයි. පුංචි දෙයකට. නමුත් ඔබට ඒක මහා ලොකු බන්ධනයක් බවට පත් වෙලා තියෙනවා. හරියට කොයි වගේද? කැටකිරිල්ලිය අර පුංචි නේද? අර ලණුපටට පුංචි රැහැනට පුංචි කෙන්දක් වගේ පුංචි ලණු කෑල්ලකට අහු වුණා වගේ. ඇයි කැටකිරිල්ලියට පුංචි නූල් කෑල්ලකට අහු වුණත් ඒක යාට ප්‍රබල බන්ධනයක් වෙනවා. ඇයි යාගේ ප්‍රමාණය කුඩයි. එහෙනම් කැටකිරිල්ලිය කියලා කියන්නේ අපේ හිතේ දියුණුවේ මට්ටම. අපේ සිතේ දියුණුවේ මට්ටම. කැටකිරිල්ලියක් වගේ කුඩා ස්වභාවයක් නම් තියෙන්නේ. අපිට ලොකු දේවල් කරනවා තියා හිතන්නවත් බෑ. නමුත් ඇතැම් කෙනෙක් ඉන්නවා. හිත දියුණු කරලා තියෙනවා මහා හස්ති රාජෙක් වගේ. එයත් එක එක දේවල් වලට අහු වෙන්න පුළුවන්. අහු වෙලා ඉන්නව වෙන්නත් පුළුවන්. නමුත් ඒ කෙනාට සිහිය පිහිටිය ගමන් ඒ කෙනා ඒක දුරු කර ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා. උදායි ඊතා දිලිඳු වූ තමාසතු කිසිවක් නැති નિසරු පුද්ගලයෙක් ඉන්නවා. දුප්පත් මිනිස්සෙක්. ඔහුට පරාල කැඩිලා කපුටන්ව පවා රිංගවන්නට පුළුවන් කිසි පෙනුමක් නැති එකම පැල්පතක් තියෙනවා. එහි ලණු කැබලි වලින් අපිලිවෙලට වියූ උණබට වලින් කළ ඇඳකුත් තියෙනවා. එහි වළං කබලකුත් පුස් බැඳුණු ධාන්‍ය ටිකකුත් තියෙනවා. ඒ වගේම ඔහුට කිසි පෙනුමක් නැති නීච ගතිය ඇති බිරිඳකුත් ඉන්නවා. ඉතින් ඔහු ආරණ්‍යයේ විවේකීව ඉන්න භික්ෂුවක්ව දකිනවා. ඒ භික්ෂුව හොඳින් අත්පා සෝදා පිරිසිදුව ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සිහිල් රුක් සෙවණ ඇති රුක් සෙවණේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම හිතෙනවා. අහෝ මේ ශ්‍රමණ භාවයේ නම් සැපයක්මයි. බවත්නි මේ ශ්‍රමණ භාවයේ නම් නිරෝගී බවක්මයි. ඒක නිසා මටත් සැබවින්ම ගිහිගේ අත්හැරලා කෙස් රැවුල් බහා කහවත් දරා බුද්ධ ශාසනය පැවිදි වෙන්න ඇත්නම් කොච්චර දෙයක්ද කියලා ඔහුට හිතෙනවා. කාටද? අර දුගී දුප්පත් කබල් ජීවිතයක් ගත කරන කබල් බිරිඳක් ඉන්න මිනිස්සයාට. නමුත් ඊට දිලිඳු වූ තමා සතු කිසිවක් නැති මේ નિසරු පුද්ගලයාට ඔහුගේ අර කැඩිච්ච පරාල තියෙන අර සත්තුන්ට පවා රිංගන්න පුළුවන් කවුළු තියෙන කිසි පෙනුමක් නැති එක මේක පැල්පත අතහැරලා එහි තිබෙන අර ලණු කැබලි වලින් කරපු අපිලිවලට වියු උණබට වලින් කළ ඇඳ අත්හැරලා කබල් වළඳ අත්හැරලා පුස් බැඳිච්ච ධාන්‍ය ටික අත්හැරලා අර කබල් පෙනුම ඇති නීච ගතිය ඇති බිරිඳව අත්හැරලා ඔහුට ගිහි ගෙදර අත්හැරලා කෙස් රැවුල් බහා කහවත් පොරවා අනගාരിക ශාසනයේ පැවිදි වෙන්නට හැකියාවක් නැහැ කියනවා. ඇයි ඒ? අරක බන්ධනයක්. මං කොහොමද මගේ ගේ අතහරින්නේ? මං කොහොමද මගේ දීපල අතහරින්නේ? මං කොහොමද මගේ ධාන්‍ය අතහරින්නේ? මං කොහොමද මගේ නෝනව අතහරින්නේ කියලා හිතනවා. නමුත් මහා දෙයක්ද? මහා දෙයක් නෙමෙයි. අර කැටකිරිල්ලි අර පුංචි බන්ධනෙට අහු වුණා වගේ. උදායි කෙනෙක් කියනවා අනේ මේ මනුස්සයාට මොනවද තියෙනව කියලාද? දීපලක් තියෙනවා කියලා හරියම කසාදයක් කරගෙන ඉන්නවා කියලා ඈ බැංකු පොතේ සල්ලි තියෙනවා කියලා අනේ මේ ලාමක මිනිස්සෙක් ඈ
මේ බන්ධන අතහැරලා දාලා ගිහිල්ලා මහාන වෙනවා නම් කොච්චර හොඳයිද කියලා යම් කෙනෙක් කිව්වොත් ඒ මිනිස්සයා අර පුංචි පුංචි දේවල් මහා ලෝකෝට හිතින් බැඳගෙන ඉන්න තාක්කල් ඒ කෙනාට ඒක ප්‍රබල බන්ධනයක් නෙමෙයිද? බලවත් බන්ධනයක් නෙමෙයිද? තිරසාර බන්ධනයක් නෙමෙයිද කියලා අහනවා. ස්වාමීනි, ඔහුට ඒක ප්‍රබල බන්ධනයක්. තිරසාර බන්ධනයක් කියනවා. ඔහුට අර පුංචි පුංචි දේවල් අතහැර ගන්න බෑ කියන මේක මාර තොණ්ඩුවක් කියනවා. මාර කාෂ්ඨයක් කියනවා. උදාහි මෙහි ඇතැම් නුවණ මද පුරුෂයන් ඉන්නවා. මම මෙය අතහරින්න කියලා කියද්දි මගෙත් එක්ක ගැටෙනවා. ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයෝ එක්ක ගැටෙනවා. බුදුහාමුදුරුවෝ මේ මොනවට මේ පුංචි පුංචි දේවල් වලට අපිට ඇන ඇන කියනවද කියලා ඒ අය ඒකට මූණ නරක කර ගන්නවා. ඒ අයට ඒක ප්‍රබල බන්ධනයක් කියනවා. පුංචි දෙයක් අතහැර ගන්න බැරි නම් මහා කෙලෙස් කඳ අතහැර ගන්න පුළුවන්ද? පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උදායි මහා ධනය ඇති, මහා භෝග සම්පත් ඇති, රන් රුවන් ඇති, නොයෙකුත් ධන ධාන්‍ය ඇති, සුන්දර බිරින්දෑවරු සිටින මිහිකරුවන්ගේ සේවය ලබා ගන්න මිහිකාරියන්ද සිටින ගෘහපතියෙක් ඉන්නවා. හොඳ ජව සම්පන්න හැඩි දැඩි කඩවසම් තරුණෙක් ඉන්නවා. මේ තරුණයාට දැක ගන්න ලැබෙනවා අරන්නේ භාවනාවෙන් ඉන්න ස්වාමින් වහන්සේ නමක්. ඒ භික්ෂුව හොඳින් අත්පා සෝදා පිරිසිදුවට ඉන්නවා. ප්‍රණීත දන් වළඳනවා. සීල් සෙවණැති රුක් සෙවණේ බවුන් වඩනවා. ඒ භික්ෂුව දකින ඔහුට මෙහෙම හිතෙනවා. අහෝ, මේ ශ්‍රමණ භාවයේ නම් සැපයක්මයි. බවත්නි, මේ ශ්‍රමණ භාවයේ නම් නිරෝගී කමක්මයි. ඒක නිසා මටත් සැබවින්ම ගිහිගේ අත්හැර කෙස් රැවුල් බහා කහවත් දරා බුදුසසුනේහි පැවිදි වෙන්නට ඇත්නම් කොයිතරම් හොඳයිද කියලා ඔන්න හිතෙනවා. ඉතින් ඔහු නොඑක් ආකාරයෙන් රන් රිදී මුතුමැණික් මාලිගා අත්හරිනවා. බිරින්දෑවරු දැසි දැස්සන් වතු පිටි සියලු දේවල් අතහැරලා අනගාരിക සම්මා සම්බුද්ධ ශාසනය තුල උතුම් ශ්‍රමණ භාවය, පැවිදි භාවය ලබා ගන්නවා. ඉතින් කෙනෙක් කියනවා අම්මෝ මේ මහත්යට නම් මේ සර්ට නම් මේවා අත්හරිනව කියන එක ලේසි වෙන්නේ නැහැ. බලන්න අර නගරේ තියෙන කඩ පෙළිය විතරක් කීයක් වටිනවද? අර ඉඩම් කට්ටිය විතරක් කොච්චර වටිනවද? ගොඩින් මෙච්චරයි මඩින් මෙච්චරයි. අර තේ වතු, රබර් වතු, කොකෝවා වතු, ගම්බිරිස් වතු පුදුම වාහන තොගයක් තියෙන්නේ. පුදුම සල්ලියක් තියෙන්නේ, පුදුම දේපලක් තියෙන්නේ, පිටරටත් ගෙවල් තියෙනවා. මේ විදිහට කියනවා අනිත් අයගේ දේපල වස්තුව ගැන. දැන් අපිත් එහෙම කියනවනේ නැත්නම් අවස්ථාවල. පුදුම සල්ලිකාරයෙක් කියලා අපි කියනවනේ. නමුත් එවැනි සිටුවරු වන් අයත්, එවැනි දානපතියන් වන් අයත්, එවැනි ඇති හැකි අය පවා ස්වල්ප උත්සාහයකින් සියල්ල අතහැරලා දාලා ගිහිල්ලා ශ්‍රමණ භාවයට පත් වෙනවා, පැවිදි වෙනවා. දැනුගත්කම් අතහරිනවා. ලෞකික දැනුගත්කම් අතහැරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොයන්නට පටන් ගන්නවා. ඒ ධර්මයේ අධ්‍යයනය කරන, ධර්මයේ හැසිරෙනවා. ධර්මයේ තුලින් සංසාරේ නිමා කරන්නට වෙරවීරිය වඩනවා. එතකොට කෙනෙක් කිව්වොත් එහෙම මේවා අතහරින එක ලේසි වැඩක් නෙමෙයි. බලන්නකෝ ඉන්න නෝනගේ ලස්සන රූප රාජිනියක් වගේ. මේක ලේසි වැඩක් නෙමෙයි. බලන්නකෝ ඉන්න සේවක සේවිකාවන් පිරිවර විතරක්. බලන්නකෝ තියෙන බිස්නස් නේද? නමුත් එහෙම කෙනා ඒ ප්‍රබල දේවල් පවා අතහැරලා ගිහිල්ලා ලේසියම පැවිදි වෙලා ගුණධර්ම දියුණු කරනවා. ඉතින් යම් කෙනෙක් කියනවා නම් ඒ කෙනාට ඒක ප්‍රබල බන්ධනයක් කියලා. ඒක හරියට හස්ති රාජයා වරපට කඹ කඩාගෙන Tamanට සිත්සී කැමති දිශාවකට ගියා වගේ. ඇතැම් අය සුළු උත්සාහයකින් Taman සතු සියල්ල අත්හරිනවා කියනවා. බලන්න බුදුරජාණන්ගේ උපමානේ. දැන් අර කලින් කිව්වෙක් කෙනා කබල් ගෙදර, කබල් වළඳ නේද? පුස්කාපු ධාන්‍ය ටික නේද? ඇස් වපර වෙච්ච නේද? කට ඇද වෙච්ච හැමතිස්සෙම තමන්ට දෙස් දෙවල් තියෙන බිරිඳ ඒක අතහැර ගන්න බෑ ඇතැම් කෙනෙකුට. ඇතැම් කෙනෙක් සුන්දර රූපශ්‍රීයෙන් සමන්විත රූප රාජිනියන් බඳු බිරින්දෑවරු අතහැරලා ගිහිල්ලා දේපල වස්තු අතහැරලා ගිහිල්ලා මහාන වෙනවා. උදායි ඇතැම් කුල පුත්‍රයෝ ওই වගේ තමයි. ඇතැම් අය මා විසින්
කරුණාව උපදවා කරුණ කියනකොට එයා මෙහෙම හිතනවා. බුදුරජාණන් වහන්සේ කියනකම් අපිට ඉන්න උනානේ. මේ පුංචි පුංචි දේවල් ඇත්තටම අපි අතහැර ගන්න දෙපේ. බුදුරජාණන් වහන්සේ මේව අපිට කියන්න ඕනේද කියලා ඒ අය ශ්‍රද්ධාව ඇති කරගෙන මං ගැන පහන් සිතින් යුක්තව ඒ අය නිදහස් සිතින් කෙලෙස් දුරු කරන මාවත තෝරාගෙන නිහතමානීව අනුන් දුන් දෙයින් යැපිලා නිදහසේ සැරිසරන මුවන් වගේ නිදහස් සිතින් වාසය කරනවා කියනවා. ඒ අයට නම් ඒ කෙලෙස් අබල බන්ධනයක්, දුබල බන්ධනයක්, කුණු වෙච්ච බන්ධනයක්, නිසරු බන්ධනයක් කියලයි කියන්න තියෙන්නේ. උදායි මෙලොව පුද්ගලයන් 4 දෙනෙක් දක්නට ලැබෙනවා. ඒ 4 දෙනා කවුද? උදායි මේ ලෝකේ ඉන්නවා ඇතැම් පුද්ගලයෙක් මේ කෙලෙස් සහිත කර්ම. කෙලෙස් සහිත කර්ම වලට කියනවා පින්නතුනේ උපදී කියලා කියනවා. උයන්න පයන්න මාප්‍රයන්න දියන්න උපදී. මෙහි එක් පුද්ගලයෙක් කෙලෙස් උපදීන් ප්‍රහාණය කිරීම පිණිස කෙලෙස් උපදීන් දුරලීම පිණිසත් ප්‍රතිපදාවේ යෙදෙනවා. ඒතර කෙලෙස් උපදී කියලා කිව්වේ කෙලෙස් සහිත කර්ම. කෙලෙස් සහිත කර්ම දුරු කිරීම පිණිස තමයි දැන් ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඉතින් කෙලෙස් සහිත කර්ම ප්‍රහාණය කිරීම පිණිස දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුල කෙලෙස් සහිත හැඟීම් ඇති වෙනවා. ක්ලේශ සංකල්පයන් සිත සිතා ඉන්නවා. ඔහු ඒවා ඉවසනවා, අත්හරින්නේ නැහැ, දුරු කරන්නේ නැති කරන්නේ අභාවයට පත් කරවන්නේ උදායි. මම මේ පුද්ගලයාට කියන්නේ කෙලෙස් සමග එකතු වී සිටින කෙනා කියලයි. කෙලෙස් සමග එකතු වී නොසිටින කෙනා කියලා නෙවෙයි. මක් නිසාද? උදා යම් හේකින් මම පුද්ගලයන්ගේ අභ්‍යන්තරික ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම් දන්න නිසා, ඉන්ද්‍රිය නානත්වය දන්න නිසා. ඒ වගේම උදායි තවත් පුද්ගලයෙක් ඉන්නවා, දෙවන පුද්ගලයා. කෙලෙස් සහිත කර්ම ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස් සහිත කර්ම දුරලීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා. ඉතින් ඔහු කෙලෙස් සහිත කර්ම ප්‍රහාණය කිරීම පිණිස, දුරලීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුල කෙලෙස් සහිත හැඟීම් ඇති වෙනවා. ධර්මයේ හැසිරෙන කෙනාටත් කෙලෙස් සහිත හැඟීම් ඇති වෙන්න පුළුවන්, ඇති වෙනවා. ක්ලේශ සංකල්පයෙන් සිටේ වෙනස් බවක් හට ගන්නකොට ක්ලේශ සහිත සංකල්ප හිතේ උපදිනකොට ඔහු ඒව ඉවසන්නේ, අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයට පත් කරනවා. උදායි මම මේ පුද්ගලයාට කියන්නේ කෙලෙස් සමග එකතු නොවී සිටින කෙනා කියලා. එහෙනම් කෙලෙස් සහිත සිතිවිලි හටගන්න පුළුවන්. හටගත්තට පස්සේ සතිපට්ඨාණයෙන් ඒ කෙලෙස් දැකලා දුරු කිරීම සිද්ධ කරන්න ඕනේ. ඒක තමයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. මෙන්න මේ පුද්ගලයාට තමයි කියන්නේ කෙලෙස් සමග එකතු නොවී සිටින කෙනා කියලා. උදායි මම එහෙම කියන්නේ කුමක් නිසාද? මේ පුද්ගලයන්ගේ ඉන්ද්‍රියන්ගේ වෙනස්කම්, ඉන්ද්‍රිය නානත්වය තථාගතයන් වහන්සේ බුදු නුවණින් බුදු ඇසින් දකින්න නිසා. ඒ වගේම උදායි තවත් පුද්ගලයෙක් ඉන්නවා, තුන්වන පුද්ගලයා. කෙලෙස් සහිත කර්ම ප්‍රහාණය කිරීම පිණිස, කෙලෙස් සහිත කර්ම දුරලීම පිණිස ප්‍රතිපත්තියෙහි යෙදෙනවා. ඉතින් කෙලෙස් සහිත කර්ම ප්‍රහාණය කිරීම පිණිස, දුරු කිරීම පිණිස පිළිවෙත් පුරන්නා වූ ඔහු තුල ඇතැම් අවස්ථාවන් වල සිහි මුලා වීම නිසා කෙලෙස් සහිත හැඟීම් ඇති වෙනවා. ක්ලේශ සංකල්පයන් සිතෙහි මතුවෙනවා. එතකොට ඔහු තුල සිහිය උපදවා ගන්නට ටිකක් වෙලාව ගත වෙනවා. නමුත් සිහිය ඉපදිච්ච ගමන්ම සැනකින් ඔහු ඒ සියලු කෙලෙස් සහිත කටයුතු දේවල් අත්හරිනවා, දුරු කරනවා, නැති කරනවා, අභාවයට පත් කරනවා. උදායි ඒක මේ වගේ දෙයක්. දවස තිස්සේම ඊටා හොඳින් රත් වූ යකඩ භාජනයක් තියෙනවා. එහි දිය බිඳුවක් දෙකක් වැටෙනවා නම් ඒ දිය බිඳුව වැටීම සෙමින් සිදු වෙන්නට පුළුවන්. නමුත් ඒ වැටුණු සැනින්ම ෂේ වී නැති වී යනවා. උදායි මෙතන සිද්ධ වන්නේ ওই වගේ දෙයක්මයි. ඒ කියන්නේ යම් පුද්ගලයෙක් කෙලෙස් සහිත මේ ජීවිතයේ තියෙන සියලු අර්බුද දුරු කිරීම පිණිස ධර්ම මාර්ගයේ හැසිරෙද්දිත් ඔහුට කෙලෙස් සහිත හැඟීම්, කර්ම උපදින්න පුළුවන්. නමුත් ඔහු සිහිය පිහිටවා ගන්නෙත් ප්‍රමාද වෙලා වෙන්න පුළුවන්. නමුත් සිහිය ඉපදිච්ච සැනින් ඔහුට තේරෙනවා ඔහුට වැරදුනා, වරද්ද ගත්තා කියලා. ඊට පස්සේ ඔහු සිහිය පිහිටලා සතිපට්ඨානය තුල නිවන් මාර්ගය අනුගමනය කරනවා. උදායි
තථාගතයන් වහන්සේ මේ පුද්ගලයාට කියන්නේ කෙලෙස් සමග එකතු නොවී සිටින කෙනා කියලයි. කෙලෙස් සමග එකතු වී සිටින කෙනා කියලා හුව හඳුන්වන්නේ නැහැ. ඇයි එහෙම පවසන්නේ? මා මේ පුද්ගලයන් තුල ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම, ඉන්ද්‍රිය නානත්වයේ දන්න නිසා. උදායි මෙහි තවත් පුද්ගලයෙක් ඉන්නවා. ඔහු දුකට මුල කෙලෙස් සහිත කර්ම බව දැනගෙන කෙලෙස් රහිත වෙනවා. කෙලෙස් ගෙවා දමා විමුක්තිය වන අරහත්වයට පත් වෙනවා. උදායි මම මේ පුද්ගලයාට කියන්නේ කෙලෙස් සමග එකතු වී සිටින කෙනා කියලා නෙමෙයි. මා මේ පුද්ගලයාට කියන්නේ කෙලෙස් ප්‍රහාණය කළ කෙනා කියලයි. කෙලෙස් දුරු කළ කෙනා කියලයි. උදායි මේ පුද්ගලයා තමයි රහතන් වහන්සේ. මං එහෙම පවසන්නේ ඇයි? මම පුද්ගලයන්ගේ මේ ගුණධර්ම වල දියුණුව බුදුනුවණින් දන්න නිසා, ඉන්ද්‍රිය නානත්වයේ දන්න නිසා. උදායි කාම ගුණ පහක් තියෙනවා. අපේ හිත වසඟවන රූප තියෙනවා. අපේ හිත වසඟවන ශබ්ද තියෙනවා. අපේ හිත වසඟවන ගන්ධයන් තියෙනවා. අපේ හිත වසඟවන රස තියෙනවා. අපේ හිත වසඟවන පහස තියෙනවා. මේවා නිසා අපේ හිතේ නොයේකුත් කැළඹිලි සහිත සිතිවිලි හට ගන්නවා. ඒවා ඉෂ්ටයි, කාන්තයි, මනාපයි, ප්‍රිය ස්වરૂපයේ ඇති කරවනවා, කෙලෙස් උපද්දනවා. ඉතින් උදායි මේ පංචකාම ගුණයන් හේතු කරගෙන යම් සැපයක් සොම්නසක් උපදිනවා නම් මෙයට කියන්නේ කාම සුඛය කියලයි. අපවිත්‍ර වූ කිලුටු සුඛය කියලයි. පෘථග්ජන සුඛය කියලයි. ආර්යයන් වහන්සේලා අත් නොවිදින අනාර්ය සුඛය කියලයි. මේ සුඛයේ සේවනය නොකළ යුතුයි, නොවැඩිය යුතුයි, බහුල වශයෙන් නොකළ යුතුයි. මේ සුඛයට බය විය යුතුයි කියලයි මා පවසන්නේ. ඇයි? කාම සැපයට අහු වෙච්ච අය තමයි නිරේ ඉන්නේ. කාම සැපයට අහු වෙච්ච අය තමයි තිරිසන් සත්තු වෙලා ඉන්නේ. දැන් බලන්න ඇතැම් ඔබ දැකලා ඇති මේ සුනක නේද? දැන් බැල්ලියන් පස්සේ ඇතැම් බල්ලෝ පිස්සුවෙන් උගේ වැටලා යන්නේ නැද්ද? රෑන යනවා කියලා කියන්නේ නේද? බලන්න එතකොට මේක තිරිසන් ලෝකේ තියෙන බහුලව. ඇතැම් මේ රිලවුන්ගේ ලෝකේ තියෙන අමුතුම ප්‍රශ්න. දැන් ප්‍රධාන රිලවියෙක් ඉන්නවනම් ඒ රිලවියව බෙදා ගන්න රිලව් සටන් කරනවා. ඇතැම් රිලවුන්ව රෑනින් පන්නලා දානවා. දැන් ඒ වගේ පොළොන්නරුවේ ලොකු රිසර්ච් එකක් කළා රිලවුන්ගේ ජීවිත සම්බන්ධයෙන්. සමහර රිලවුන්ව තමන්ගේ රැහේට වද්ද ගන්නෑ. ඉතින් මේක සත්තුන්ගේ ලෝකෙත් තියෙනවා. මේක මිනිස්සුන්ගේ ලෝකෙත් තියෙනවනේ නේද? දැන් ඇතැම් ගෑන් ළමයින්ට ඉල්ලුම වැඩි. ඒතර දැන් කොල්ලෝ දෙතුන් දෙනා හතර පහ දෙනා ඒ ගෑන් ළමයි බෙදා ගන්න බැරුව මරා ගන්නවා. ඇතැම් විට ගෑන් ළමයිනුත් වංචා කරනවා පිරිමි ළමයින්ට නේද? ඉතින් ඒක නිසා මේක මේ අපාය දක්වා අපිව පමුණුවන එකක්. අපි මේකෙන් එතර වෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. මේක කිලුටු සුඛයක් කියනවා, අපවිත්‍ර සුඛයක් කියනවා, අසුචි සුඛයක් කියනවා, අනාර සුඛයක්, පුතජන සුඛයක්. මේක පුරුදු නොකළ යුතු සැපයක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මෙහෙම පවසනවා. උදායි මේ සසුනේහි භික්ෂුව, මේ සසුනේ ශ්‍රාවකයා කාම සිතිවිලි බැහැරකොට, අකුසල් සිතිවිලි බැහැරකොට, කුසල් විතර්ක ਵਿਚාර කරමින්, කුසලයන් හිතමින්, නැවත නැවතත් හිතමින්, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයේ ඇති පළමු ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ඔහු විතර්ක ਵਿਚාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මෙහි පැහැදීම ඇති කරවන, සිතෙහි ඒකාග්‍රතාවය පවත්වන, විතර්ක රහිත වූ, විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයේ ඇති දෙවන ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. සතරවන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. උදායි මේ ධ්‍යාන සැපයට කියන්නේ නෙක්ඛම්ම සුඛය කියලයි. පවිවේක සුඛය කියලයි. සංසිඳීමෙන්ලත් සුඛය කියලයි. අවබෝධයෙන්ලත් සුඛය කියලයි. මෙම ධ්‍යාන සැපය පුරුදු කළ යුතුයි, වැඩිය යුතුයි, බහුල වශයෙන් වැඩිය යුතුයි. මෙම ධ්‍යාන සුඛයට බය නොවිය යුතුයි කියලයි මා පවසන්නේ. උදායි මේ සසුනේහි ශ්‍රාවකයා ප්‍රථම ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. උදායි මම ප්‍රථම ධ්‍යානයේ තුලත් කම්පනයක් තියෙනවා කියලායි පවසන්නේ. උදායි ප්‍රථම ධ්‍යානයේ තුල තියෙන කම්පණය තමයි කියනවා කුසලයේ විතර්ක ਵਿਚාර කිරීම. කුසලයේ පිළිබඳව නැවත නැවත හිත ඉන්න එක තමයි කියනවා ඒ ධ්‍යානයේ තුල තියෙන කම්පණය. උදායි මේ ප්‍රථම ධ්‍යානයේ තුල තියෙන කම්පණය මේ ආකාරයට අවබෝධ කරගන්නට ඕනේ. ඒ තුල යම් විතර්කයක්, ਵਿਚාරයක් නිරුද්ධ නොවී තිබෙනවා නම්,
මේ තමයි ඒ කම්පණය තුල තිබෙන්නේ. උදායි මේ ශාසනීය ශ්‍රාවකයා දෙවන ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. දෙවන ධ්‍යානය තුල කම්පනයක් තියෙනවා. උදායි දෙවන ධ්‍යානය තුල තියෙන කම්පණය කුමක්ද? ඒ තුල යම් ප්‍රීතියක් සුඛයක් නිරුද්ධ නොවී තිබෙනවා නම් එය තමයි දෙවන ධ්‍යානය තුල තියෙන කම්පණය. උදායි මේ ශාසනීය ශ්‍රාවකයා තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. උදායි තුන්වන ධ්‍යානය තුලත් කම්පනයක් තිබෙනවා. තුන්වන ධ්‍යානය තුල තියෙන කම්පනය කුමක්ද? ඒ තුල යම් උපේක්ෂා සුඛයක් නිරුද්ධ නොවී තිබෙනවා නම් මේක තමයි ඒ තුල තියෙන කම්පනය. උදායි මේ ශාසනීය ශ්‍රාවකයා සතරවෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. උදායි මෙම සතරවෙනි ධ්‍යානය අකම්පිතය තුල තිබෙන දෙයක් කියලායි මා පවසන්නේ. එහෙනම් කම්පා නොවෙන්නේ කුමන ධ්‍යානයේද? සතරවන ධ්‍යානය. උදායි මම පවසන්නේ මෙන්න මේ අයුරින්. ප්‍රථම ධ්‍යානයේ තුල ඉන්න ශ්‍රාවකයාට මම මෙහිම පවසනවා. ප්‍රථම ධ්‍යානයට ඇලුම් කිරීමෙන් වැඩක් නැහැ. එහි ඇල්මත් හරින්න. ඒ ඉක්මවා යන්න. දෙවන ධ්‍යානය උපදවා ගන්න කියලා මම අනුශාසනා කරනවා. ශ්‍රාවකයා ඊට පස්සේ දෙවන ධ්‍යානය උපදවා ගන්නවා. මම ඊට පස්සේ පවසනවා දෙවන ධ්‍යානයත් අත්හරින්න. දෙවන ධ්‍යානෙ ඉක්මවා තුන්වන ධ්‍යානය උපදවා ගන්න. ශ්‍රාවකයා දෙවන ධ්‍යානයටත් නොඇලී තුන්වන ධ්‍යානය උපදවා ගන්නවා. තුන්වන ධ්‍යානය උපදවාගෙන ඉන්න අයට මම කියනවා තුන්වන ධ්‍යානයත් වැඩක් නෑ අතහරින්න. සතරවන ධ්‍යානය උපදවා ගන්න. ඊට පස්සේ තුන්වන ධ්‍යානය අතහරින ශ්‍රාවකයා සිව්වන ධ්‍යාන සතරවන ධ්‍යානය උපදවා ගන්නවා. උදායි මේ ශාසනීය ශ්‍රාවකයාට මම මෙහෙම පවසනවා. සතරවන ධ්‍යානයත් ඉක්මවා යන්න. සතරවන ධ්‍යානෙ ඉක්මවලා ගිහිල්ලා රූප සංඥාවන් දියුණු කරන්න. අරූප සංඥාවන් දියුණු කරගන්න. මේ විදිහට අරූප ධ්‍යානයන්ට සමවදින්න කියලා මම පිළිවෙලින් රූප සංඥාවන් ඉක්මවා යාමෙන් ගොරෝසු සංඥාවන් අරමුණු නොවීමෙන් නානා සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් අනන්ත වූ ආකාශයේ ආකාසානංචායතනෙ උපදවාගෙන වාසය කරනවා. ඊට පස්සේ ආකාසානංචායතනයත් අතහරින්න කියනවා. ශ්‍රාවකයා ඊට පස්සේ විඥානංචායතනෙට සමවදිනවා. විඥානංචායතන අරූප ධ්‍යානෙට සමවදිච්ච ශ්‍රාවකයාට මම පවසනවා ඔය අරූප ධ්‍යානියත් අතහරින්න. විඥානංචායතන සමාධියත් අතහැරලා ඊට පස්සේ ඔබ ආකින්චඤ්ඤායතනෙ උපදව ගන්න. ආකින්චඤ්ඤායතනෙ සමවදින ශ්‍රාවකයාට කියනවා ඔබ නේව සංඥා නා සංඥායතනෙ උපදවා ගන්න. ශ්‍රාවකයා එකින් එක අතහැරලා නේව සංඥා නා සංඥායතනෙට සමවදිනවා. නේව සංඥා නා සංඥායතනෙ තුල ඉන්න ශ්‍රාවකයාට කියනවා ඔබ දැන් නිරෝධ සමාපත්තිය ඇති කරගන්න. සංඥා වේදිත නිරෝධයට පැමිණ වාසය කරන්න. ශ්‍රාවකයා සංඥා වේදිත නිරෝධයත් උපදවා ගන්නවා. අනතුරුව සංඥා වේදිත නිරෝධයත් ඉක්මවලා ගිහිල්ලා ශ්‍රාවකයා සියලු කෙලෙස් සංයෝජන ප්‍රහාණය කොට චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණත්වයේ වන අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. උදායි මම යම් සංයෝජනයක් ප්‍රහාණය වීම ගැන නොකියනවා නම් එබඳු අනුමාත්‍ර හෝ වේවා විශාල හෝ වේවා සංයෝජනයක් ඔබ දකිනවද? ස්වාමීනි එහෙම එකක් දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සියලු සංයෝජන ප්‍රහාණය කිරීම ගැනමයි දේශනා කරන්නේ. දැන් බලන්න පින්නතුනි පුහුදුන් ජීවිතයේ සිට නිරෝධ සමාපත්තියට සමවැදිලත් නිරෝධ සමාපත්තියටත් හසු නොවි. හරිද? නිකලස් වීම අරහත්ත්වයේ දක්වා පිරිනිවන් පෑම දක්වා උන්වහන්සේ අනුපිළිවෙලින් කරුණු කාරණා දේශනා කළා. එහෙනම් අපි මේ විදිහට අදිෂ්ඨාන කරගන්නට ඕනේ. මේ කෙලෙස් සහිත පුංචි පුංචි බැඳීම් වලට අපි හසු වෙලා ඉන්නව නේද? අපිට ඒක මහා ලොකු දෙයක් වගේ පේන්න පුළුවන්. නේද? කැටකිරිල්ලිය අර පුංචි රැහන් පිටට හසු වුණා වගේ. අර දුප්පත් මිනිස්සයා අර කටුමැටි ගහපු විත්ති ඇති, වහලේ සිදුරු ඇති, අර කබල් වලන් ඇති, ගෙදරට හසු වුණා වගේ. අර ලප කැලල් ඇති, කැත බිරිඳට හසු වුණා වගේ. අපිත් පුංචි පුංචි දේවල් වලට අහු වෙලා ඉන්න පුළුවන්. ඒක නිසා අපි මේ පුංචි පුංචි කෙලෙස් සහිත බන්ධන තේරුම් අරගෙන ඒවා එකින් එක අපි දුරු කරගන්න පුළුවන් වුණොත් අපිට ලොකු කෙලෙස් බන්ධන දුරු කරගන්න ඒක හේතු වෙන. එහෙම නැත්නම් මේ නිවන් සැප ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා, සංසාරයෙන් අත් මිදේවා කියන එක වචන ගොඩක් විතරයි. එකක් මතක තියාගන්න. බුද්ධ ශාසනයක් තුල ප්‍රාර්ථනාවෙන් ලබන්න පුළුවන් කිසිවක් නැහැ. හැම දෙයක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකමක් තුලමයි අපිට තේරුම් ගන්න අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක නිසා අද උප ශ්‍රවණය කළේ ටිකක්
ගැඹුරු බරපතල දේශනාවක් සරලව පටන් අරගෙන උත්තරීතර ගැඹුරක් දක්වා අපි මේ දේශනාව තුළ සමවැදුණා. ඒක නිසා ලටුකිකෝපම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ භික්ඛු වර්ගයට අයත්. ඒක නිසා මෙම දෙසුම ශ්‍රවණයෙන් ලත් සියලු පුණ්‍ය ධර්මයෝ ඔබ අප හැමතෙම සුළුසුළු කෙලෙස් දුරු කරන්නට වගේම මහා කෙලෙස් කඳ පලා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් විද්‍යාව උපදවාගෙන අමා මහ නිවන් සුව ලබන්නට අපි හැම දිනාටම මෙම ධර්ම දේශනාව ශ්‍රවණයෙන් ලත් උදාාරතර පුණ්‍ය ධර්මයෝ හේතු වේවා වාසනාව වේවා කියලා අපි සාදු සිතින් පින් අනුමෝදන් වෙමු. පුණ්‍ය අනුමෝදනාව. අද මෙම ධර්මානුශාසනාවට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ දෙල්ගොඩ උඩුපිල උතුර අංක 423න් 4 ලිපිනේ පදිංචි දැනට කුවේට් රටේ සේවය නියුතු W.A. ඉන්ද්‍රාණි මහත්මිය විසින්. එතුමිය බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණු හැටියට අගෝස්තු මාස 9 වන දිනට යෙදුන W.A. ඉන්ද්‍රාණි මහත්මියගේ ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා ලබා ගැනීමට මෙම් පින්කම සිද්ධ කරන අතර සෙසු අරමුණු බවට පත්වන්නේ මීට වසර 5කට පෙර පරලොස්සපත් ආදරණීය මෑණියන් වන රොසලින් නෝනා මාතාවට W.A. මාටින් පියාණන්ට ලයනල් අප්පුහාමි දයාබර ස්වාම්පුරුෂයාට සයිනේරිස් අප්පුහාමි පියාණන් ඇතුළු නමින් පරලොස්සපත් සියලු ඥාතිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ලසිකා ඉෂානි ප්‍රියදර්ශනී දියණියට ලහිරු ඉෂාන් ධනුෂ්ක ක්‍රිෂාන් යන දූ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම පිණිසත් අගෝස්තු මාස 26 වන දින උපන්දිනය සැමරූ ලහිරු ඉෂාන් පුතුණුවන්ට සහ මැයි මාස 26 වන දිනට යෙදුණු මිනිබිරියගේ උපන්දිනය වෙනුවෙන් තම මිනිබිරියට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් ධර්මදේශක ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණා බෝධියට මෙම ධර්ම දානමය කුසල හේතු වාසනා වේව කියන අදහසත් කොරෝනා උවදුර ලෝකයෙන්ම දුර වී හැමතෙම ඉක්මන් නිදුක් නිරෝගී සුව සහනය ලැබේවා කියන අදහසත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු පවුලේ සැමටත් සමස්ත කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවය චිරජීවන සැලසේවා කියන අදහසින් දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැමනමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත් මහෝපාද්‍යයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු බෞද්ධ සියලු දනන් හටත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ නිවන් පිණිස පවතිවා. අවසන අපගේ දෙමව්පිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසින් දුවදරු මුණුබුරු මිනිබිරි සෑම සිළු දෙනාටමත් පොදුවේ මෙම ධර්ම වැඩපිළිවෙල ගැන සිත් පහන් කරගෙන සිටින ඔබ සෑම සිළු දෙනාටමත් මෙම උදාාරතර පුණ්‍ය ධර්මයෝ මෙලොව පරලොව දෙලොව ජීවිත වාසනාවන්ත කරගෙන නිදුකින් නිරෝගීව සුවසේ මේ පවතින අනපේක්ෂිත වටපිටාව තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සුවපත්ව ජීවිත ගත කරන්නට මෙම ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසලයේ එකසේ හේතු වේවා වාසනාව වේවා. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ දෙල්ගොඩ උඩුපිල උතුර නොම්බර 423න් 4 ලිපිනේ පදිංචි දැනට කුවේටි සේවය නියුතු W.A. ඉන්ද්‍රාණි මහත්මියගේ අගෝස්තු මාස 9 වන දිනට යෙදුණු ජන්මදිනය සිහිපත් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එතුමිය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක්
නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.